ලෞතර භාග්‍යතුන් වහන්සේ නමකට විතරක් දක්වන්න පුළුවන් අති සුවිශේෂී වූ ප්‍රාතිහාර්යයක් තමයි යමක මහා ප්‍රාතිහාර්යය. අපේ භාග්‍යතුන් වහන්සේ මුලින්ම යමක මහා ප්‍රාතිහාර්ය දැක්වුවේ බෝධි මූලයේදීමයි. ලෞතර බුද්ධ රාජ්‍ය ලැබලා උන්වහන්සේ අචල වූ පල්ලංකය මත තවත් සතියක්ම ඒ විදිහටම වැඩ හිටියා. එතකොට දෙවියන්ට කල්පනා වුණා සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ තාම බුද්ධත්වයේ ලැබුවේ නැද්ද කියලා. ආන්ගේ දෙවියන්ට ඇතිවෙච්ච සැකය දුරු කරන්න ඕන නිසා මුලින්ම බෝධි මූලයේදීම යමක මහා ප්‍රාතිහාර්ය දැක්වුවා. ඉන් පස්සේ ගණ්ඩබ්බ රුක්ක මූලයේදී මේ ප්‍රාතිහාර්ය දැක්වුවා. මොකද්ද මේ ගණ්ඩබ්බ රුක කියලා කියන්නේ? අඹ ගහක්. ඇයි මේ අඹ ගහට ගණ්ඩබ්බ රුක්ක කියලා කියන්නේ? මේ කාරණාව බොහොම ගැඹුරින් සාකච්ඡා කරන්න තියෙන කරුණක්. නමුත් යමක මහා ප්‍රාතිහාර්ය ගැන මේ වෙලාවේ දීර්ඝව සාකච්ඡා කරන්න බලාපොරොත්තු නොවෙන නිසා තීර්ථකයන් দমনය කරන්න තමයි මේ ප්‍රාතිහාර්ය දක්වන්නේ. හැබැයි තීර්ථකයන් කලින්ම දැනගත්තා භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රාතිහාර්ය දක්වන්නේ අඹ ගහක් මුල කියලා. අඹ ගහක් ළඟ කියලා. ආන් ඒ නිසා මේගොල්ලෝ ඒ ප්‍රදේශයේ තිබිච්ච සියලුම අඹ ගස් කැපුවා. දැන් ප්‍රාතිහාර්ය දක්වන දවස එළඹුණා. අපේ භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. ඒ වඩිනකොට රජ්ජුරුවන්ගේ අඹ උයන බලාගන්න උයන් පල්ලා. එදා හදිසියේම දැක්කා අඹ ගහක කොළ අතරේ හැංගිලා හැදිලා පැහිලා හොඳට ඉදිච්ච අඹ ගෙඩියක් තියෙනවා. මේක අඹ අවාරි. මේ අඹ ගෙඩිය දැක්කහම මෙයාට ගොඩාක් සතුටු හිතුණා. අවාරේ මේ අඹ ගෙඩිය ගෙනහිල්ලා රජ්ජුරුවන්ට දුන්නොත් මට ලොකු තෑග්ගක් හම්බ වෙයි. ලොකු මුදලක් ලැබෙයි. ආයේ මෙයා කල්පනා කරනවා රජ්ජුරුවන්ගෙන් ලැබෙන තෑග්ග හරි රජ්ජුරුවන්ගේ මුදල හරි මගේ මේ ජීවිතේම ඉවර වෙනවා. ඒක මුළු ජීවිත කාලෙටත් මදි. මම මේ අඹ ගෙඩිය අද බුද්ධ පූජාවට තියෙනවා. භාග්‍යතුන් වහන්සේට පූජා කරනවා. එහෙම වුණොත් මට සංසාරයේ අනන්ත අප්‍රමාණ තරම් උපදින ආත්මවල බොහෝ සැප විපාක හම්බ වෙනවා. ප්‍රණීත ආහාර පානව හම්බ වෙනවා. මෙයා අඹ ගෙඩිය කඩලා සෝදලා පිරිසිදු කරගෙන පිඬුසිඟා වඩිනකොට අපේ භාග්‍යතුන් වහන්සේට පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ කැපසරු ආකාරයෙන් අඹ ගෙඩිය සකස් කරවගෙන වැළඳුවා. ආන්ගේ අඹ ඇටය එතන වලදාන්න භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මේ අඹ ඇටේ හිටවන්න කියලා. ඒ අඹ ඇටේ එතන හිටෙව්වා. හැබැයි බුද්ධාඥාවත් එක්ක ඒක රියන් ගණනක් උසට පැන නැංග ඒ වෙලාවෙම පැලයක් හැදිලා. මේ උයන් පල්ලගේ නම මොකක්ද? ආන් එයාගේ නම ගණ්ඩබ්බ. ගණ්ඩබ්බ විසින් තමයි මේ අඹ පැලේ හිටෙව්වේ අඹ ඇටේ. ඒ නිසා අඹ ගහට ගණ්ඩබ්බ රුක්ක කියන නම හම්බුණා. තීර්ථකයෝ සූදානම් වෙලා හිටිය භාග්‍යතුන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්වන්න එනකන්. නමුත් භාග්‍යතුන් වහන්සේ එන්නත් කලින්ම ඒ අය ඒ ප්‍රදේශයෙන් පලා ගියා. සමහර අය ලිඳට පැන්නා. සමහර අය ගඟට පැන්නා. ඒයට දරා ගන්න බැරුව ගියා. ප්‍රාතිහාර්ය දක්වන්න තියා. භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා විශාල පිරිසක් රැස් වෙලා හිටියා. සඳහන් කරනවා යොදුන් 24ක තරම් ප්‍රමාණය සම්පූර්ණ මිනිස්සුන්ගෙන් පිරීලා කියලා. යොදුන් 24ක්. කෝටි ගණන් මහ ජනතාව එකතු වෙලා. භාග්‍යතුන් වහන්සේ ප්‍රාතිහාර්ය දැක්වුවා. යමක මහා ප්‍රාතිහාර්ය අති සුවිශේෂී වූ ප්‍රාතිහාර්යයක්. මේ ප්‍රාතිහාර්යයේදී භාග්‍යතුන් වහන්සේ තේජෝ කසිනේටත් ආපෝ කසිනේටත් සමවදිනවා. සමහර වෙලාවට භාග්‍යතුන් වහන්සේගේ නාභියෙන් ඉහළට විශාල ජල කඳක් පිට වෙනවා. නාභියෙන් පහළින් විශාල ගිනි කඳක් පිට වෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ එක පැත්තෙන් ඉස්සරහින් ගිනි කඳක් පිට වෙනවා. අනිත් පැත්තෙන් ජල කඳක් පිට වෙනවා. දකුණු ඇලෙන් ගිනි කඳක් පිට වෙනකොට
වම් ඇලයෙන් ජල කඳක් පිට වෙනවා. වම් ඇලයෙන් ගිනි කඳ පිටත් වෙනකොට දකුණු ඇලයෙන් ජල කඳ පිට වෙනවා. ඉස්සරහා පැත්තෙන් ගිනි කඳ ජල කඳ පිට වෙනකොට අනිත් පැත්තෙන් ගිනි කඳක් පිට වෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්ත ධාතුවේ ඇඟිලි 10යි ශ්‍රී පාදයේ ඇඟිලි 10යි. මේ ඇඟිලි 10න් ඇඟිලි 20ක් එතකොට. ඇඟිලි 20න් ඇඟිලි 10කින් ගින්දර පිට වෙනවා. ඇඟිලි 10කින් ජලය පිට වෙනවා. ඒ පිට වෙනකොට එක ඇඟිල්ලකින් ගින්දර පිට වෙනකොට අනික් ඇඟිල්ලෙන් ජලය පිට වෙනවා. අනිකෙන් ගින්දර පිට වෙනවා අනිකෙන් ජලය පිට වෙනවා. එහෙමයි ඒ පිට වෙන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ එක ඇහැකින් ගින්දර පිට වෙනවා අනික් ඇහෙන් ජලය පිට වෙනවා. එක කන් සිදුරකින් ජලය පිට වෙනවා අනික් කන් සිදුරෙන් ගින්දර පිට වෙනවා. එක නාස්පුඩුවකින් ජලය පිට වෙනවා අනික් නාස්පුඩුවෙන් ගින්දර පිට වෙනවා. එක රෝම කූපයකින් ජලය පිට වෙනවා අනික් රෝම කූපයෙන් ගින්දර පිට වෙනවා. එක කෙස් ගහකින් ජලය පිට වෙනවා අනික් කෙස් ගහෙන් ගින්දර පිට වෙනවා. නමුත් සඳහන් කරනවා මේ ගිනි ධාරාවයි ජල ධාරාවයි කොයි තරම් ඉහළට ඇදිලා ගියත් කොතනදිවත් එකතු වෙන්නේ නැහැ කියලා. සමහර වෙලාවට ඉහළට ඇදීගෙන යන ජලකඳ අකනිටා බඹලෝ වැටිලා ආපහු සක්වල මුව විටට ගමන් කරනවා කියලා සඳහන් කරනවා. නමුත් කොතනවත් එකට මුහු වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ආන්ගේ තරම් අති සුවිශේෂී ආශ්චර්යමත් වූ ප්‍රාතිහාර්යයක්. ඒකනේ මේ ප්‍රාතිහාර්ය බලන් ආපු අය මේ ස්ථානේ දාලා ගියේ නැත්තේ. බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය ඉවර කරලා භාග්‍යතුන් වහන්සේ බැලුවා මගේ වංශයේ අය මේ ප්‍රාතිහාර්යෙන් පස්සේ මොනවද කළේ කියලා. ඒ මොන වංශයේ අයද? ශාක්‍ය වංශයේ අයද? ශාක්‍ය වංශයේ අය නෙමෙයි. බෝධි මූලයේදී සර්වඥතා ඥානය ලබා ගන්නවත් එක්කම භාග්‍යතුන් වහන්සේ තවත් අලුත් වංශයකට එකතු වෙනවා. ඒක මේ ලෝකේ තියෙන අති සුවිශේෂී වූ වංශය ඒ බුද්ධ වංශය. එතකොට භාග්‍යතුන් වහන්සේ ශාක්‍ය වංශයට අයිති නෑ. දැන් භාග්‍යතුන් වහන්සේගේ වංශය බුද්ධ වංශයයි. එතකොට මගේ වංශය අය මොනවද කළේ කියලා බලනකොට ඒ පෙර බුදුරජාණන් වහන්සේලා මොනවද කළේ කියලා බලන්න. පෙර භාග්‍යතුන් වහන්සේලා මේ ප්‍රාතිහාර්යයෙන් පස්සේ තව්තිසාවටයි වැඩලා තියෙන්නේ. ඒ විශේෂ හේතුවක් නිසා. මොකක්ද? මාතෘ දිව්‍ය රාජයාට අනුග්‍රහ දැක්වීම සඳහා. එතකොට මාතෘ දිව්‍ය රාජයා කියලා කියන්නේ කවුද කියලා අපේ ඇයට අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය නැහැ. ඒ බෝසතාණන් වහන්සේගේ දා අම්මා. ලෞතර බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ හැටියට මේ ලෝකයට බිහි කරපු අම්මා. බුද්ධත්වයෙන් බෝසතාණන් වහන්සේගේ උප්පත්තියෙන් දින 7ක් ඇවෑමෙන් බෝසතාණන් වහන්සේගේ මෑණියන් කලුරිය කරනවා. ඒක සෑම බුදුරජාණන් වහන්සේ නමකගේම මෑණියන්ට පොදු වෙච්ච ධර්මතාවයක්. මොකද තුසිත දිව්‍ය ලෝකෙන් නික්මිලා මනුස්ස ලෝකෙට වඩිනකොට මේ කාරණාවත් බලලා තමයි වඩින්නේ. කාරණා කීයක් දිහා බලනවද? විශේෂයෙන් කරුණු 5ක් බලනවා. කාලය, දීපය, දේශය, කුලය, මව. එතකොට අම්මා දිහා බලනකොට විශේෂයෙන් අම්මගේ වයස බලනවා. සඳහන් කරනවානේ බෝසතාණන් වහන්සේ තරුණ අම්මා කෙනෙකුගේ කුසට වඩින්නේ නැහැ කියලා. මොකද ගැබ රැකගන්න සමත් නැති නිසා. මහා මායා දේවින් වහන්සේ මධ්‍යම වයසිනුත් 3න් 2ක් ගෙවලා හිටියා කියලා තමයි සඳහන් කරන්නේ. ඒ පිටකේ සඳහන් කරන හැටි මධ්‍යම වයසිනුත් 3න් 2ක් ගෙවලා හිටියා කියලා. බුරුම රටේ මහතෙරවරු මේ කාරණාව ගණන් හදලා සඳහන් කරනවා බෝසතාණන් වහන්සේ කුසට වඩිනකොට මහා මායා දේවින් වහන්සේගේ වයස අවුරුදු 55ක් කියලා. නමුත් පිටකේ සඳහන් කරලා තියෙන්නේ මධ්‍යම වයසිනුත් 3න් 2ක් ඉක්මවලා හිටියා කියලා. එහෙනම් මාතෘ ගර්භයට වැඩලා තමන් වහන්සේ දස මාසෙම මව් කුසේ වැඩ ඉන්න බව බෝසතාණන් වහන්සේ දන්නවා. ඒ දස මාසයේ ඇවෑමෙන් මනුලව ඉපදුනහම ස්වභාවයෙන්ම මෑණියන්ගේ අභාවය දින 7කින් සිද්ධ වෙනවා.
ඒක බෝසතාණන් වහන්සේ මව් කුසට වැඩියත් නැතත් සිද්ධ වෙනවා. ඉතින් මහා මායා දේවින් වහන්සේ මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරලා ඉන්නේ බුදු වෙන පුතෙකුට උපත දෙන්න. ඉතින් එහෙම පාරමිතා පුරලා ඉන්න ඒ මහා පුණ්‍යවන්ත මෑණියන් බෝසතාණන් වහන්සේගේ උප්පත්තියෙන් දින 7කින් කොහොමත් කලුරිය කරනවා. එහෙනම් මෑණියන්ගේ ආයුෂ ස්වභාවයෙන්ම ඉවර වෙනවා. ආයුෂ ඉවර වෙන්න දවස් 7ක් කල් තියලා තමයි මාතෘ ගර්භයට වඩින්නේ. අභාවයෙන් පස්සේ ආපහු සැරයක් තුසිත භවනි තමයි පහළ වෙන්නේ. තුසිතේ තමයි පහළ වෙන්නේ. ඒ පහළ වෙනකොට දෙවඟනක් හැටියට නෙවෙයි පහළ වෙන්නේ. දිව්‍ය පුත්‍රයෙක් හැටියටයි උපදින්නේ. දිව්‍ය රාජ්‍යයක්. ඒකයි මාතෘ දිව්‍ය රාජයා කියලා කියන්නේ. මාතෘ දෙවඟන නෙමෙයි. පිරිමි දෙවියෙක් හැටියට උපදිනවා කියන කාරණාවම විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මෑණියන්ට අනුග්‍රහ පිණිස. නමුත් එහි දිව්‍ය රාජයෙක් හැටියට වැඩ ඉන්නේ තමයි තව්තිසාවට වඩින්නේ. එතකොට මාතෘ දිව්‍ය රාජයා වැඩ ඉන්නේ මේ වෙනකොට තුසිතේ. ආරාධනාවක් කරනවා තව්තිසාවට වඩින්න කියලා. මාතෘ දිව්‍ය රාජයාට තව්තිසාවට ආරාධනා කරලා භාග්‍යතුන් වහන්සේ තව්තිසාවට වඩිනවා. ආන් ඒ වඩිනකොට භාග්‍යතුන් වහන්සේ කොහොම තව්තිසාවට වැඩියද? සඳහන් කරනවා පියවර 2යි කියලා. තව්තිසාවට වඩින්නේ පියවර 2යි. පින්නතුනි යුගන්ධර කියලා පර්වතයක් තියෙනවා මේ ලෝකේ. සාමාන්‍ය මිනිස්සුන්ගේ පියවිය හැටේ පර්වතේ පේන්නේ නැහැ. එහෙනම් මේ පර්වතේ කාටද පේන්නේ? ඒ පර්වතේ අභිඥාලාභීන්ට පේනවා. භාග්‍යතුන් වහන්සේ මනාව ධර්මයේ දේශනා කරලා තියෙනවා. යමෙකුට ඒ ධර්ම රත්නය තුල හරියටම කටයුතු කරන්න පුළුවන් වුණොත්, ධ්‍යාන අභිඥා ගාවට යනකම් යන්න පුළුවන් වුණොත් මේ යුගන්ධර පර්වතය දැක ගන්න පුළුවන්. අභිඥාලාභීන්ට විශේෂ වෙනවා. අනික් අපි ඔක්කොටම මේ යුගන්ධර පර්වතයත් අවිශේෂයි. අපිට දැක ගන්න බෑ. යුගන්ධර පර්වතයේ මහ පොළොවේ ඉඳලා යොදුන් 42000ක් උසයි. අපේ භාග්‍යතුන් වහන්සේ එක පියවරක් තියෙනවා යුගන්ධර පර්වත මස්තකෙහි. දැන් යොදුන් 42000ක් උඩින් ඉන්නේ. එතකොට අපේ පින්නතුන් දන්නව නේද මහමේරු පර්වතය ගැන? යොදුන් කොච්චරක් උසයිද? යොදුන් 168000ක් උසයි. හැබැයි 168000න් යොදුන් 84000ක් තියෙන්නේ මහා සාගරයේ යට. මහා සාගරයෙන් උඩට තියෙන්නේ යොදුන් 84000යි. දැන් එහෙනම් යුගන්ධර පර්වතයේ යොදුන් 42000ක් උසයි. දැන් එහෙනම් භාග්‍යතුන් වහන්සේ හරියට නම් මහමේරු පර්වතයේ මැද වගේ ඉන්නේ. ඒ 42000ක් උඩින්නේ. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ ඊළඟ පියවර මහමෙර මුදුනේ තියෙනවා. ප්‍රශ්නයක් අහනවා. භාග්‍යතුන් වහන්සේ මහමෙර මුදුනට ශ්‍රී පා ධාතුව දිගු කළාද? එහෙම නැත්නම් මහමේරු පර්වතයේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පා ධාතුව පිළිගන්න භාග්‍යතුන් වහන්සේගේ පැත්තට නැමුණද කියලා. බලාගෙන ඉන්න සියලු දෙනාටම පේන්නේ මහමෙර භාග්‍යතුන් වහන්සේ දිහාට නැමුණා වගේ. නමුත් බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාදයේ දිගු කළා නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ යම් ගමනක් වඩිනකොට සිරිපාදයේ දික් කරන ප්‍රමාණයක් තියෙනවා නම් අඩිය තියන්න. ආන් ඒ ප්‍රමාණයට වඩා කවදාවත් ඈතට සිරිපාදයේ දිගු කරන්නේ නැහැ කියලා සඳහන් කරනවා. එහෙනම් දැන් අපිට හිතා ගන්න බෑ භාග්‍යතුන් වහන්සේ දෙවනි පියවරෙන් මහමෙර මුදුනේ ඊට සමානයි තුන්වෙනි පියවර කොහාටද? තව්තිසාවට. මොකද තව්තිසාව මනුස්ස ලෝකේ ඉඳලා කොච්චර උඩින්ද තියෙන්නේ? යොදුන් 84000ක් උඩින්. යොදුන් 42000ක් උඩින් චාතුම් මහා රාජිකේ තියෙනවා. එතන ඉඳලා යොදුන් 42000ක් උඩින් තව්තිසාව තියෙනවා. එහෙනම් මහමෙර මුදුනට පියවර 2යි. තුන්වෙනි පියවරින් භාග්‍යතුන් වහන්සේ තව්තිසාවේ. එතකොට කාටවත් හිතා ගන්න පුළුවන්ද භාග්‍යතුන් වහන්සේ කොහොමද පියවර 2කින් තව්තිසාවට වැඩි කියලා? ආන් ඒ නිසයි සඳහන් කළේ ධ්‍යානලාභියෙකුගේ ධ්‍යාන විශේෂ පිළිබඳව අපිට හිතන්න බෑ. භාග්‍යතුන් වහන්සේ සිරිපා දිගු කළාද? එහෙමනම් උත්තරයක් හම්බුණා නෑ. දිගු කරන්නේ නෑ. මහමෙර භාග්‍යතුන් වහන්සේ දිහාට නැමුණාද?
අපිට හිතා ගන්න බෑ ඒ කාරණාව. බුදුරජාණන් වහන්සේ තව්තිසාවට වැඩම කරනවා දැක්කහම සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ පාණ්ඩු කම්බල සෛලාසනයෙන් නැගිටලා බුදුරජාණන් වහන්සේ දිහාට එනවා. නිකන් නෙමෙයි විශාල දිව්‍ය පිරිසක් පිරිවරාගෙන පෙර ගමන් එනවා. මේ වෙනකොට තව්තිසාවට දෙවිවරු රැස් වෙලා ඉන්නවා 10000ක් සක්වලවල් වලින්. 10000ක් සක්වලවල් දෙවියෝ තව්තිසාවට වැඩලා. ආන් එතනත් සඳහන් කරනවා මේ 10000ක් සක්වලවල් වල දෙවියන්ට මේක සක්වලක තව්තිසාවේ වැඩ ඉන්න පුළුවන් වෙයිද? ඉඩමදි. ආන් ඒ හින්දා දෙවියෝ තමන්ගේ ඇඟ ආපහු කුඩා කරගන්නවා. දෙවියන්ගේ ශරීර හරි ලොකුයි. නමුත් ඊටාම නිහතමානීව ආයෙත් කුඩා කරගෙන සඳහන් කරනවා අයිදි කටු සිදුරක් ඇතුලේ දෙවියෝ 60ක් වැඩ හිටියා කියලා. ඒ තරම් ශරීර කුඩා කරගෙන. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ වැඩම කරලා භාග්‍යතුන් වහන්සේ පිළිගත්තා. අනිත් දෙවියන්ට හිතෙනවා භාග්‍යතුන් වහන්සේ දැන් ඇවිල්ලා වැඩ ඉන්නේ මේ පාණ්ඩු කම්බල සෛලාසනේ. අපරාධේ භාග්‍යතුන් වහන්සේ මේකේ වැඩ හිටියාම ඉතුරු ඉඩට මොනව කරන්නද කියලා හිතෙනවා. ඒ විශාල ඉඩ ප්‍රමාණයක් ඉතුරු වෙයි කියලා දෙවියන්ට හිතෙනවා. මේ පාණ්ඩු කම්බල සෛලාසනේ කොච්චර ලොකුයිද කියලා සඳහන් කරලා තියෙන්නේ. යොදුන් 60ක් දිගයි කියලා සඳහන් කරනවා. යොදුන් 50ක් පළලයි යොදුන් 15ක් උසයි. යොදුන් 60ක් දිගයි යොදුන් 50ක් පළලයි යොදුන් 15ක් උසයි. දැන් ඒතකොට යොදුන් 60ක් දිග ආසනයේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියාම කොයි තරම් ඉඩ ප්‍රමාණයක් ඉතුරු වෙයිද කියන එක තමයි මේ දෙවියන්ට තියෙන සැකය. ඉතින් භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියාම අය තව කෙනෙකුට අතවත් තියන්න හම්බ වෙන්නේ නැහැ. මොකද තියෙන ගෞරවයෙන්. නමුත් භාග්‍යතුන් වහන්සේ ආසනයේ ළඟට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේගේ අතිරේක සිවුර භාග්‍යතුන් වහන්සේ අරගෙන අර අපි පුංචි පුටුවකට පිරුවටයක් කෙලනවා වගේ භාග්‍යතුන් වහන්සේගේ චීවර ධාතුව පාණ්ඩු කම්බල සෛලාසනයට එළනවා. මුළු ආසනයේම බුදුරජාණන් වහන්සේගේ චීවරයෙන් වැහෙනවා. ඒ විතරක් නෙමෙයි අපි එළන පිරුවටේ පුටුවේ දෙපැත්තට වැක්කිරෙනවා වගේ භාග්‍යතුන් වහන්සේගේ පාංශු කූලය පාණ්ඩු කම්බල සෛලාසනේ වටේට වැක්කිරලා තියෙනවා. දෙවියන්ට හිතා ගන්නවත් බෑ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේ ආසනයේ මත වැඩ ඉන්නවා. පින්නතිනි තව කෙනෙකුට ඇඟිල්ලක් තියන්නවත් ඉඩ නැහැ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පාණ්ඩු කම්බල සෛලාසනේ කුඩා කළාද? එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ මේ ආසනයේ තරමට මහත් වුණාද? ඒ දෙකම වෙන්නේ නැහැ. නමුත් ධානලාභියෙකුගේ ධාන විශේෂ පිළිබඳව අපිට හිතන්නත් බෑ කියලා සඳහන් කළේ නිසා.